සාදරයෙන් පිළිගන්නවා දරුවනේ ඔයාලව. ඔයාලට මතක ඇති අපි ත්‍රිකෝණමිතිය පාඩමේ පළවෙනි වීඩියෝ එකත් එක්ක ඔයාලා සම්බන්ධ වෙන්න ඇති ඒක බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ මේ ත්‍රිකෝණමිතිය සම්බන්ධව අපේ දෙවෙනි වීඩියෝ එකෙන් දෙන දැනුම හා සම්බන්ධව සාකච්ඡා කිරීමට යන්නේ. එතකොට මේ දෙවෙනි වීඩියෝ එක නරඹද්දී ඔයාලා අනිවාර්යයෙන්ම පළවෙනි වීඩියෝ එක නරඹලා තමයි මේකට එන්න ඕනේ. නැත්නම් ඔයාලට මේකේ ගැටලු සහගත දැන් තියෙන්න පුළුවන්. එතකොට ගිය සතියේ ඒ කියන්නේ අපි පළවෙනි වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරා මොනවද ත්‍රිකෝණමිතිය කියන්නේ? ඇයි අපි ත්‍රිකෝණමිතිය ඉගෙන ගන්නෙ? සහ ඒ ත්‍රිකෝණමිතියේ තියෙන ප්‍රධාන අනුපාත 6ක් තියෙනවා. ඒ අනුපාත 6න් ප්‍රධාන අනුපාත 3ක් ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ තමයි sin, cos, tan කියන අනුපාත. එතකොට sin අනුපාතය කොහොමද ඍජුකෝණී ත්‍රිකෝණයකට භාවිතා කරන්නේ? cos අනුපාතය කොහොමද ඍජුකෝණී ත්‍රිකෝණයකට භාවිතා කරන්නේ? කොහොමද tan අනුපාතය ඍජුකෝණී ත්‍රිකෝණයකට භාවිතා කරන්නේ කියලා අපි සාකච්ඡා කරා. right. ඒක මතක් වෙන්නත් එක්ක අපි සරල ගැටලුවක් අපි සාකච්ඡා කරමු. දැන් ඔයාගේ ස්ක්‍රීන් එකේ තිරේ පේනවා පළවෙනි ගැටලුව බලන්න. tan θ සමානයි 2න් 1යි නම් එහෙම නැත්නම් tan θ සමානයි 1 බෙදීම 2 නම් sin θ හා cos θ හි අගය සොයන්න. මොකද්ද ප්‍රශ්නය? නැවත කියවන්න. tan θ සමානයි 1 බෙදීම 2 නම් sin θ සහ cos θ හි අගය සොයන්න. right. දැන් මේ වගේ ගැටලුවක් ඔයාලට විභාගෙදී ආවොත් මේ ත්‍රිකෝණමිතික අනුපාත සෑම විටම සම්බන්ධ වෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණත් එක්ක. ඒ කියන්නේ එක කෝණයක් අංශක 90ක් වන කෝණත් මේ ත්‍රිකෝණත් එක්ක. ඒ නිසා මේ ගැටලුවට ගැලපෙන්න අපි මේ ගැටලුව විසඳද්දී මෙන්න මේ විදිහට පොඩි ත්‍රිකෝණයක් ඇඳ ගන්නවා. right? ත්‍රිකෝණයක් ඇඳගමු. මේ ත්‍රිකෝණය කියලා හිතන්න. මේ ත්‍රිකෝණය මම නම් කරනවා A B C කියලා. ඔයාලට කැමති අක්ෂර වලින් ත්‍රිකෝණයක ශීර්ෂ නම් කරගන්න පුළුවන්. එතකොට මේ ත්‍රිකෝණය මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. අංශක 90ක් වෙනවා. එතකොට ඔයාලට දීලා තියෙනවා tan θ සමානයි භාගයයි කියලා. tan θ සමානයි tan θ සමානයි භාගයයි කියලා ඔයාලට දීලා තියෙනවා. ඒක තමයි අපිට දත්තේ. එතකොට අපිට හොයන්න කියන්නේ මොකද්ද? sin θ ගේ අගයයි. මොකද්ද හොයන්න කියන්නේ? sin θ ගේ අගයයි cos θ ගේ අගයයි අපිට හොයන්න කියන්නේ. right. අපිට දීලා තියෙන දත්තේ තමයි tan θ සමානයි භාගයයි. එතකොට tan θ දැන් ත්‍රිකෝණමිතික අනුපාතයක් කියන්නේ මොකද? අනුපාතයක් කියන්නේ බෙදීමක් කියන අදහසනේ තියෙන්නේ. මේ බලන්න tan θ කියන්නේ එක බෙදීම 2යි. එහෙම නැත්නම් 2න් 1යිනේ. එතකොට අපිට මේ ගැටලුව විසඳද්දී මේක එක කෝණයක්. මම මේ කෝණය උපකල්පනය කරනවා. මේක තමයි θ කෝණය කියලා. එතකොට දැන් ඔයාලා දැනගන්න ඕනේ කොහොමද sin, cos, tan යම්කිසි ත්‍රිකෝණයකට අපි අනුබද්ධ කරලා ඒ කෝණය ඇසුරින් අනුපාත පාවිච්චි කරන්න කියලා. right. එතකොට ඔයාලා දන්නවා sin θ. sin θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදය බෙදීම කර්ණ පාදය කියලා ඔයාලා දන්නවා. sin θ ගේ අගය හොයාගන්නේ අපි සකසයි. සම්මුඛ පාදය බෙදීම කර්ණ පාදය. ඒක ඔයාලා දන්නවා. එතකොට cos θ කියන්නේ බද්ධ පාදය බෙදීම කර්ණ පාදය. බද්ධ පාදයේ කර්ණ පාදයෙන් බෙදුවම තමයි අපිට cos θ ලැබෙන්නේ කියලා අපි පළවෙනි වීඩියෝ එකෙන් සාකච්ඡා කරා. sin θ ලැබෙන්නේ සම්මුඛ පාදයේ කර්ණ පාදයෙන් බෙදුවම. cos θ ලැබෙන්නේ බද්ධ පාදයේ කර්ණ පාදයෙන් බෙදුවම. මේ දෙකේම තියෙන පොදු එක තමයි කර්ණ පාදය. උඩ එක තමයි වෙනස් වෙන්නේ. sin වල උඩ තියෙන්නේ සප. cos වල උඩ තියෙන්නේ බප. හරි. එතකොට tan θ කියන්නේ මේක සක sin බක cos ඊට පස්සේ සබ tan. එහෙනම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය තමයි tan කියලා අපි අර්ථ දැක්ුවේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලා දැනගන්න ඇති. right. දැන් අපිට දීලා තියෙන්නේ මේකෙන් sin ද cos ද tan ද? tan. අපිට දීලා තියෙන්නේ sin දීලා නැහැ. sin අනුපාතය අගය දීලා නැහැ. cos අනුපාතය අගය දීලා නැහැ. අපිට දීලා තියෙන්නේ tan θ ගේ අගය. එහෙම නැත්නම් tan අනුපාතයේ අගය. දැන් එතකොට tan θ කියන්නේ කීයද? tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරි. දැන් මේ tan θ කියන්නේ මොකද්ද? එක බෙදීම 2යි. එහෙනම් එක බෙදීම 2යි. අනුපාතයක් සුළු වෙලා මේක මේ පාදයේ දිගම වෙනවා කියලා තීරණයක් නැහැ. මේක සමහරවිට 2කින් 1 වෙන්න පුළුවන් ඇත්තම ත්‍රිකෝණයේ වටිනාකම. එහෙම නැත්නම් 4ෙන් 2 වෙන්න පුළුවන්. පැහැදිලිද? 4ෙන් 2 වෙන්න පුළුවන්. මේක මේ සුළු කරලා එන අනුපාතය තමයි මේ දීලා තියෙන්නේ. කොහොම වුණත් ඒවා සුළු වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ එක ගැනීම. එතකොට tan θ ගේ අගය අපිට දෙනවා එක බෙදීම 2යි කියලා. හරි. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන්නේ අපි දන්නවා මේ විදිහ. එහෙනම් මම දැන් උපකල්පනය කරා θ කියන්නේ මේක කියලා. මේක θ නම් මේ θ කෝණයට සාපේක්ෂව මෙන්න මේ AB තමයි සම්මුඛ පාදය වෙන්නේ.
එතකොට මේ අංශ කණුවට ඉදිරියෙන් තියෙන පාදය තමයි කර්ණ පාදය වෙන්නේ. එහෙනම් ඉතිරිවන ඒ කෝණය හැදෙන්න බද්ධ වෙලා තියෙන කර්ණයත් එක්ක බද්ධ වෙලා තියෙන අනිත් පාදය තමයි බද්ධ පාදය වෙන්නේ. right? එහෙනම් පැහැදිලි tan θ කියන්නේ එක බෙදීම දෙක නම් tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ නම් එහෙනම් මේ θට සම්මුඛ පාදයේ වෙන්නේ එක. එහෙනම් මේක අගය එකක් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඊළඟට බද්ධ පාදය කියන්නේ දෙක නම් එහෙනම් මේක දෙකක් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. මේක ගදීලා නැහැ සෙන්ටිමීටර්ද නැද්ද කියලා. මොකද මේක අනුපාතයක් විදිහට දීලා තියෙන්නේ. එහෙනම් දැන් අපෙන් අහන්නේ sin θ සහ cos θ ගෑගේ. පොතේ sin θ හොයන්න සම්මුඛ පාදේ ඕනේ. සම්මුඛ පාදේ තියෙනවා. හැබැයි කර්ණ පාදේ නැහැ. හරි? ඊට පස්සේ cos θ හොයන්න බද්ධ පාදේ ඕනේ. බද්ධ පාදයේ තියෙනවා දෙකයි. හැබැයි කර්ණ පාදේ නැහැ. එහෙනම් මේ අනුපාත දෙකම හොයාගන්න නම් අපිට කර්ණේ වටිනාකම ඕනේ. කර්ණ පාදේ වටිනාකම ඕනේ. සම්මුඛ පාදේ එකයි කියලා දීලා තියෙනවා. බද්ධ පාදේ දෙකයි කියලා දීලා තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දීලා තියෙනවා. එහෙනම් ඉදිරි පාදේ හොයාගන්න අපිට දාන්න වෙන්නේ මොකද්ද? පයිතගොරස් ප්‍රමේය. එහෙනම් අපි A B C ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන් කියලා ලියන්න. ABC ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන්. හරි. මොකද පයිතගොරස් කිව්වේ ගසතිය කියලා දුන්න නිසා මම මෙතනදී සාකච්ඡා කරන්නේ නැහැ. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. කර්ණයකෝ AC වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ දිගවල වල වර්ගවල එකතුවට. එහෙනම් BC වර්ගය දාන අනික මොකද්ද? AB වර්ගය. දැන් අපිට AC වර්ගය තමයි හොයන්නේ. AC තමයි හොයාගන්න ඕනේ. එහෙනම් AC වර්ගය සමානයි BC වර්ගය. BC කියන්නේ දෙකයි. එහෙනම් දෙකේ වර්ගය දාන AB වර්ගය. AB කියන්නේ පුතේ එකයි. එහෙනම් එකේ වර්ගය. එහෙනම් AC වර්ගය සමානයි දෙකේ වර්ගය කියන්නේ 4යි ධන එකේ වර්ගය කියන්නේ 1යි. එහෙනම් පුතේ AC වර්ගය සමානයි 4 1යි 5යි. දැන් අපිට AC හොයන්න ඕනේ. දෙපැත්තම වර්ගමූලය ගන්න. AC වර්ගය සමානයි 5 වර්ගමූලය. ධන හොරින දැමීම මෙතන අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේ අපි හොයන්නේ පාදයක දිගක්. අනිවාර්යෙන් පාදයක දිග ධන විය යුතු වෙන්න බෑ. එහෙනම් AC වර්ගයේ වර්ගමූලය යම්කිසි වර්ගයක වර්ගමූලය කියන්නේ ඒ වගේමයි. ඒ කියන්නේ AC වර්ගයේ වර්ගමූලය කියන්නේ AC. AC සමානයි වර්ගමූල 5යි. එනෝන අපි AC හොයාගත්තා. AC හොයාගත්තා. ඒ කියන්නේ මේ කර්ණයේ දිග වර්ගමූල 5යි. වර්ගමූල 5 යගේ මෙතන හොයන්න යන්න එපා. අපි අනුපාතයක් ලෙස තියෙන නිසා වර්ගමූල 5 වුණනම් ඔයාලට ලඝු වගු පාවිච්චි කරලා හොයාගන්න මම කියලා දෙන්නම්. right. දැන් මේ වෙද්දී අපි දන්නවා මොකද්ද? AC ගේ අගය. එහෙනම් දැන් පුතේ ඒ කියන්නේ කර්ණ පාදයේ අගය දන්නවා. එහෙනම් අපිට sin θ වල යන්න පුළුවන්. sin θ කියන්නේ මොකක්ද? sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. හරි. සම්මුඛ පාදය කියන්නේ AB. බෙදීම කර්ණ පාදය කියන්නේ මොකද්ද? AC. එහෙනම් sin θ ගේ අගය AB. AB කියන්නේ කීයද? 1යි. AC කියන්නේ කීයද? මූල 5යි. එහෙනම් ඔන්න sin θ ගේ අගය හෙව්වා. දැන් අපි හොයමු cos θ ගේ අගය. cos θ කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. right. බද්ධ පාදය කියන්නේ BC. බෙදීම කර්ණය කියන්නේ මොකද්ද? AC. right. BC කියන්නේ පුතේ 2යි. BC කියන්නේ 2යි. AC කියන්නේ මූල 5යි. එහෙනම් ඔන්න පැහැදිලි ඔයාලට sin θ ගේ අගය එක බෙදීම මූල 5ක් වෙනවා. cos θ ගේ අගය දෙක බෙදීම මූල 5ක් වෙනවා. එහෙනම් යම්කිසි අනුපාතයක් දුන්නාම දැන් ඔයාලට පුළුවන් අනිත් අනුපාත දෙක හොයාගන්න මේ ආශ්‍රයෙන්. හරි. මම හිතනවා මේක ඔයාලට තේරෙන්න ඇති කියලා. දැන් මේක ඔයාලා ලියාගන්න. ගැටලුවක් ලියාගන්න. ලියාගෙන මේ වැඩේ හරියට අපි සිද්ධ කරගෙන යන්න. right. ලියාගන්න බෝඩ් එකේ තියෙන එක. අපි තව ගැටලු කිහිපයකට යමු. මම ඔයාලට දෙනවා බෝඩ් එකේ එහෙම නැත්නම් අපේ ස්ක්‍රීන් එකේ තව ගැටලු ටිකක් බලන්න. මේ ගැටලු ටිකක් ඔයාලට ඩිස්ප්ලේ වෙයි. ඒ ටික හොඳින් කියවන්න ඉස්සරහ. නැත්නම් පොතේ පිටපත් කරගන්න. ඒක පිටපත් කරගෙන තමයි අපි ඊටු ටිකට යන්න ඕනේ. මොකද මෙතන මට වල ටියුට් එකක් print කරලා දෙන්න විදිහක් නැහැ. ඒ නිසා ලියා ගන්න පන්තියක් විදිහට හිතලා බලන්න ප්‍රශ්නේ කියවන්න. පහත දැක්වෙන එක් එක් රූප සටහනේ දැක්වෙන තොරතුරු ඇසුරින් එම රූපය යටින් දී ඇති හිස්තැන් සම්පූර්ණ කරන්න. පහත දැක්වෙන එක් එක් රූපයේ සඳහන්
දැක්වෙන තොරතුරු ඇසුරින් එම රූපය යටින් දී ඇති හිස්තැන් සම්පූර්ණ කරන්න. right? හරි සරලයි. හරි? ඒකේ ප්‍රශ්න තුනක් තියෙනවා. රෝම ඉලක්කම් 1, රෝම ඉලක්කම් 2 සහ රෝම ඉලක්කම් 3 කියලා. වඩ ත්‍රිකෝණමිතික අනුපාත ටිකක් අඳුර ගන්න විදිය තමයි මේකෙන් අවබෝධ කරලා දෙන්න යන්නේ. වඩ ත්‍රිකෝණ තුනක් දීලා තියෙනවා. ඒ ත්‍රිකෝණ තුනට ඔයා කොහොමද sin අනුපාතය, cos අනුපාතය සහ tan අනුපාතය දාන්නේ කොහොමද කියලා තමයි මේකෙන් සාකච්ඡා කරන්නේ. right. එතකොට පළවෙනි ත්‍රිකෝණය මෙහෙමයි දීලා තියෙන්නේ. බලන්න හොඳට. මෙන්න පුතේ ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මේක තමයි මේ ඍජු කෝණය. කර්ණය 5යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මේක 4යි සෙන්ටිමීටර්. ඊට පස්සේ මේක 3යි සෙන්ටිමීටර්. එතකොට කෝණයක් දීලා තියෙනවා මේක θ කියලා. හරි? ඔයාලගෙන් මේ තමයි පළවෙනි ප්‍රශ්නේ හැටියට අහන්නේ. මේක අහනවා sin θ කීයද? හරි? cos θ කීයද? ඊට අමතරව tan θ කොච්චරද කියලා අහනවා. හරිම සරලයි. දැන් θ කෝණය මේක. එහෙනම් sin කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. cos කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඊට අමතරව tan කියන්නේ මොකක්ද කියලා ඔයාලා මේ වෙද්දි දන්නවා. right? එතකොට මේ θ නම් අනිවාර්යයෙන්ම මේ වෙන්නේ මේ 4 කියන්නේ θට ඉදිරියෙන් තියෙන පාදය. එහෙනම් මේක සම්මුඛ පාදය වෙනවා. ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය අනිවාර්යෙන් කර්ණ පාදය වෙනවා. මේ කෝණයට සාපේක්ෂව කෝණය වෙනස් වුණොත් කර්ණය වෙනස් වෙන්නේ නැහැ. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි තමයි වෙනස් වීමකට භාජනය වෙන්නේ. right. එතකොට මේක අනිවාර්යෙන් බද්ධ පාදය වෙනවා. එහෙනම් sin θ ගේ අගය කියන්නේ sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදය 4යි කර්ණය කීයද 5යි. එහෙනම් පුතේ sin θ කියන්නේ 4 බෙදීම 5යි. ඊළඟට cos θ sin cos කියන්නේ සක sin භග cos. එහෙනම් බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ බෙදීම කර්ණය තමයි මොකද්ද cos θ කියන්නේ. එහෙනම් බද්ධ පාදය කියන්නේ කීයද දැන් 3යි බෙදීම කර්ණය කියන්නේ 5යි. කර්ණය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් sin θ කියන්නේ 4 බෙදීම 5යි. cos θ කියන්නේ 3 බෙදීම 5යි. tan θ කියන්නේ මොකද්ද? සග බග සබ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරි? සම්මුඛ පාදයේ බද්ධ පාදයෙන් බෙදුවම තමයි tan θ කියලා වෙන්නේ. එහෙනම් සම්මුඛ පාදය කීයද? 4යි. සම්මුඛ පාදය 4යි. සම්මුඛ පාදයේ බෙදෙනවා බද්ධ පාදයෙන්. ඒ කියන්නේ 3යි. එහෙනම් උත්තරය 4 බෙදීම 3යි කියලා එනවා. ඔය තමයි ඔයාලගේ පළවෙනි ගාන පළවෙනි රෝම ඉලක්කම ඒ ගැටලුවට අදාළව විසඳුම් තමයි මේ දීලා තියෙන්නේ. right. තව ත්‍රිකෝණයක් දෙනවා. මේ බලන්න. මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක් තියෙනවා දැන්. ඕනම ත්‍රිකෝණයකට ඔයාලට මේ අනුපාත ටික දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඕනම ත්‍රිකෝණයකට මේ අනුපාත ටික දැමීමේ හැකියාව තියෙන්න ඕනේ. කෝණය කොතන තිබ්බත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. පොඩි ත්‍රිකෝණයක් අපි යන්නේ. right. මේක තමයි ඍජු කෝණය. මේක දීලා තියෙන්නේ A මේ ශීර්ෂය A මේක B මේක C කියලා. එතකොට මේක ඍජු කෝණය. මේකේ පාද තුනක් දීලා තිනවා. මේක 3යි සෙන්ටිමීටර්. මේ පාදය 4යි සෙන්ටිමීටර්. ඊට පස්සේ කර්ණය 5යි සෙන්ටිමීටර්. සෑම විටම ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය තමයි දිග වැඩිම ත්‍රිකෝණය. එතකොට මේක එක කෝණයක් දීලා තියෙනවා ඇල්ෆා. මේකට අපි කියන්නේ ඇල්ෆා කෝණය කියලා. ඇල්ෆා සලකුණ කියලා. ඇල්ෆා. එහෙනම් අපිට sin ඇල්ෆා ගේ අගය කීයද? cos ඇල්ෆා ගේ අගය කීයද? tan ඇල්ෆා ගේ අගය කීයද කියලා අහනවා. right. ඍජු කෝණී ත්‍රිකෝණයේ ඉස්සරහින් ඍජු කෝණය ඉදිරියෙන් තියෙන පාදය කර්ණ පාදය වෙනවා. ඇල්ෆා කෝණයට සාපේක්ෂවයි මේ අනුපාත ලියන්නේ. ඇල්ෆා කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සම්මුඛ පාදය වෙනවා. එහෙනම් ඉදිරි පාදය බද්ධ පාදය වෙනවා. හරි. එහෙනම් sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. එහෙනම් මේකට ඉදිරියෙන් තින්නේ 3යි. එහෙනම් 3 බෙදීම කර්ණය 5යි. එහෙනම් sin alpha කියන්නේ 3 බෙදීම 5යි. right? cos alpha කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මේකේ බද්ධ පාදයේ වෙන්නේ 4. එහෙනම් බද්ධ පාදයේ බෙදීම කර්ණය. කර්ණය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් cos alpha කියන්නේ 4 බෙදීම 5යි. හරි? sin cos tan. ඊට පස්සේ tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ 3යි බද්ධ පාදය 4යි. එහෙනම් ආංශික 3 බෙදීම 4යි. පැහැදිලි? right. මේක ලියාගන්න කාලය අවශ්‍යද? චුට්ටක් ලියාගන්න පොඩි කාලයක් දෙන්නම් ටක් ගාලා ඉක්මනට. right. වීඩියෝ එක පෝස් කරන්න. වීඩියෝ එක පෝස් කරලා ලියන්න. මම ඉඳීම අවශ්‍ය නැහැ. මම චුට්ටක් ඒ ඉන්න වලට පොඩි චුට්ටක් මේක අවබෝධයක් ගන්න. ඊට පස්සේ ටක් ගාලා ලියන්න පටන් ගන්න. right. එහෙනම් මම කරනවා. පැහැදිලිද කියලා? ඊළඟ ගැටලුව රෝම ඉලක්කම් 3. බලමු මේ ගැටලුව විසඳන හැටි. තවත් ත්‍රිකෝණයක්.
ත්‍රිකෝණමිතික අනුපාත කොහොමද පාවිච්චි කරන්නේ ත්‍රිකෝණයක් අනුසාරයෙන් කියන එකයි මේ අපි ඉගෙනගෙන යන්නේ. ඊටම වැදගත්. right? ඊළඟට ත්‍රිකෝණයක් දීලා තියෙනවා මෙහෙම. මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මේක ඍජු කෝණය වෙනවා. එතකොට ඒකේ ශීර්ෂ වල නම් දීලා නැහැ. හරි? මේක 5 සෙන්ටිමීටර්. මේක 5 සෙන්ටිමීටර්. පුතේ මේක දීලා තියෙනවා 5යි මූල 2යි. 5යි මූල 2යි. 5යි වර්ගමූල 2යි කියලා. ප්‍රශ්නයක් නැහැ මේ කෝණය x කියලා දීලා තියෙනවා. right? ඔයාලගෙන් අහන්නේ sin x, cos x සහ tan x. ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. sin x කියගේ x කෝණයේ sin අගය කීයද? x කෝණයේ cos අගය කීයද? x කෝණයේ tan අනුපාතය කීයද කියලා අහන්නේ. හරි? එහෙනම් බලන්න මේ තියෙන්නේ ඍජු කෝණය. ඍජු කෝණය ඉදිරියෙන් තියෙන පාදය කර්ණ පාදය වෙනවා. අපිට දීලා තියෙන කෝණය x නම් x ට ඉස්සරහින් තියෙන පාදය සම්මුඛ පාදය වෙනවා. එහෙනම් මේක තමයි බද්ධ පාදය වෙන්නේ. පැහැදිලි? එහෙනම් sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ 5යි කර්ණය 5යි මූල 2යි. මම මෙහෙම ලියන්නම්. සම්මුඛ පාදයේ 5යි කර්ණය 5යි මූල 2යි. එතකොට මේ 5ට 5 කැපෙනවා. 5ට 5ට 5 1යි 5ට 5 1යි. එතකොට උත්තරය උඩ 1යි යට 1යි මූල 2යි. ඒක ලියන්න අවශ්‍ය නැහැ. ගැලින්ම මූල 2යි. එක බෙදීම මූල 2යි කියලා එනවා. හරි. cos කියන්නේ දැන් sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් බද්ධ පාදය මොකද්ද? මේකට අනුරූප බද්ධ පාදය බද්ධ පාදය. බද්ධ පාදයත් 5යි. එහෙනම් බද්ධ පාදය බෙදීම කර්ණය. කර්ණය වෙනස් වෙන්නේ නැහැ. 5යි මුල 2යි. අර විදිහටම 5ට 1යි 5ට 1යි උත්තරය එක බෙදීම මුල 2යි. right. එතන මේ ත්‍රිකෝණේ sin x කියගියත් cos x කියගියත් සමාන වෙනවා. right. ඊට පස්සේ right උදේ. එහෙනම් දැන් අවසානයේ අහන්නේ tan අනුපාතය යගේ. right. චුට්ටක් මම මේක පල්ලෙහාට කරලා ලියන්නම්. tan x කියගිය. එහෙනම් sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ බද්ධ පාදයෙන් බෙදුවහම තමයි tan අගේ එන්නේ. එහෙනම් මේකේ සම්මුඛ පාදය 5යි 5 බෙදීම බද්ධ පාදය. බද්ධ පාදයට 5යි. එහෙනම් 5 බෙදීම 5 කියන්නේ පුතේ 1යි. එහෙනම් පැහැදිලි sin x ගේ 1 බෙදීම මූල 2යි. cos x ගේ 1 බෙදීම මූල 2යි. ඊට පස්සේ tan x ගේ 1යි. right. tan x ගේ 1යි. right. එහෙනම් තුන්වෙනි රෝම ඉලක්කමට අදාළ ගැටලුවත් අපි සාකච්ඡා කරලා අවසానයි. එහෙනම් මේකත් වීඩියෝ එක පෝස්ට් කරලා ඔයාලා ලියා ගන්න. මේ අභ්‍යාස ටික අනිවාර්යෙන් ඔයාලා කරන එක ඉතාමත් වැදගත්. ඊළඟ ප්‍රශ්නේ වලට බෝඩ් එකේ පේනවා දැන් sin θ සමානයි 5 බෙදීම 13 නම් sin θ සමානයි 5 බෙදීම 13 නම් tan θ සහ cos θ සොයන්න. හරි ලේසි. මේක දෙන්නේ sin θ සමානයි sin ගාගේ දෙනවා 5 බෙදීම 13යිලු නම් මොකද්ද කියන්නේ tan පළවෙනි ප්‍රශ්නේ හැටියට දෙනවා tan θ කීයද ඊට අමතරව cos θ කීයද දෙවෙනි ප්‍රශ්නය හැටියට cos θ ගේ අගය කීයද right මේකත් අර ඉස්සරහා ගාන වගේ අපි පළවෙනිම ගාන අද දවසේ හැදුවා tan ගේ අගය දීලා sin සහ cos හොයන හැටි දැන් දීලා තියෙන්නේ sin ගේ අගය අපිට හොයන්න කියනවා tan සහ cos එහෙනම් අපි මේකට අපිට ලේසි ඍජු කෝණී ත්‍රිකෝණයක් අපි අඳගන්න එක A BC කියලා මම මේක නම් කරන්නම් මේක ඍජු කෝණය कोणे थीटा එහෙනම් මම මේක θ කියලා ගන්නවා. ඔයාලා මේක θ කියලා ගත්තත් කවන්නේ ඊට අනුරූපව පාද නම් කරන්න ඕනේ. එතන sin θ. එහෙනම් දැන් පාද නම් කිරීමක් අවශ්‍ය නැහැ පුතේ. කෙලින්ම මේක ඇප්ලයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. θට ඉස්සරහින් තියෙන පාදය තමයි සම්මුඛ පාදය වෙන්නේ. එහෙනම් මේක 5යි. මොකද sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මේක සම්මුඛ පාදය මේක කර්ණය වෙන්න ඕනේ. හරි? බද්ධ පාදය දන්නේ නැහැ. බද්ධ පාදය අපි x කියලා ගමු. බද්ධ පාදය අපි දන්නේ නැහැ. ත්‍රිකෝණයක් තියෙනවා ත්‍රිකෝණයක පාද දෙක දන්නවා ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා ඍජු කෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දන්නවා එහෙනම් ඉදිරි පාදේ හොයන්න අපිට අවශ්‍ය වෙන්නේ පයිතගොරස් ප්‍රමේය එහෙනම් පයිතගොරස් ප්‍රමේය ඇසුරින් කියලා ලියන්න ලියලා ඉවරලා මොකද්ද කර්ණයේ වර්ගය ඒ කියන්නේ AC ගේ වර්ගය සමානයි ඉදිරි පාද දෙකේ වර්ගවල එකතුවට ඒ කියන්නේ BC වර්ගය
ධන අනික මොකද්ද AB වර්ගය. right. AC වර්ගය AC කියගේ දන්නවා 13 වර්ගය සමානයි BC වර්ගය BC අපි x කියලා ගත්තේ එහෙනම් x වර්ගය ධන AB වර්ගය AB කියන්නේ පුතේ කීයද 5 වර්ගය. දැන් 13 වර්ගය 169 සමාන x වර්ගය ධන 5 වර්ගය 25යි. දැන් අපි x වර්ගය උක්ත කරගත්තොත් හරි x වර්ගයට එනවා 169 අඩු කිරීම 25. කොහොමද ආවේ කියලා සරල සමීකරණ වලදී කියලා දෙන්න. මේක x වර්ගය මෙහෙ තිබ්බත් මේ පැත්තේ තිබ්බත් එකයි කියලා ඔයාලා දන්නවා. මේ ධන 25 මේ පැත්තට ගෙනහම ඍණ 25 වෙනවා. එතකොට 169 අඩු කිරීම 25 සමානයි x වර්ගයම x වර්ගය මේ පැත්තට අරන් ලියුවේ. right එහෙනම් පුතේ අපිට තියෙන්නේ අවසාන වශයෙන් 169න් කීයද 25ක් අඩු කරන්න. එතකොට 9න් 5ක් 4යි 6න් 2ක් 4යි 1යි. එතකොට 144ක් කියලා එනවා. එහෙනම් x වර්ගය සමාන 144යි. එහෙනම් x හොයන්න දෙපැත්තේම වර්ගමූලය ගන්න. එතකොට x සමානයි මේ පැත්තේ වර්ග ඉවත් කරන්න. දැන් ඔයාලා දන්නවා වර්ග ඉවත් කළොත් අනිත් පැත්තේ වර්ගමූලය ගන්න ඕනේ. 144යි. 144 වර්ගමූලය පුතේ 12ක් කියලා එනවා. එහෙනම් 12යි. ඒ කියන්නේ මේ පාදයේ දිග කීයක් කියලා එනවද? 12ක් කියලා එනවා. පැහැදිලි. හරි. දැන් චුට්ටක් ටක් ගාලා ලියා ගන්න වීඩියෝ එක පෝස් කරලා. එහෙනම් දැන් අපි අහන්නේ සමුක පාදයේ 5යි කර්ණය 13යි බද්ධ පාදයේ 12ක් වෙනවා. එහෙනම් අපි අහන්නේ tan සහ cos යාගේ මේක මකනවා. හොඳට බලන්න. අවධානයෙන් ඉන්න. right. අපි tan theta යාගේ ලියමු. tan theta යාගේ. හරි. මොකද tan කියන්නේ? සමුක පාදයේ බෙදීම කර්ණය කියන්නේ sin. බද්ධ පාදයේ බෙදීම කර්ණය කියන්නේ cos. එහෙනම් tan කියන්නේ සමුක පාදයේ බෙදීම බද්ධ පාදයේ. උඩ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. එහෙනම් සම්මුඛ පාදය 5යි. හරි. බද්ධ පාදය සම්මුඛ පාදය තීටා කෝණයට ඉදිරියෙන් තියෙන පාදය තමයි සම්මුඛ පාදය වෙන්නේ. මේක කර්ණ එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් බද්ධ පාදය වෙන්නේ අනිත් එක. එහෙනම් 5 බෙදීම 12යි. ඊළඟට අහනවා cos theta. cos theta ගියාගේ cos කියන්නේ මොකක්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මේකේ බද්ධ පාදය මොකක්ද? මේක සම්මුඛයි. මේක කර්ණය බද්ධ පාදයේ 12යි. එහෙනම් 12 බෙදීම බද්ධ පාදයේ බෙදීම කර්ණය. උත්තරය 12 බෙදීම 13යි. පැහැදිලි ලියා ගන්න. right. right අපි යමු ඊළඟ ගැටලුවට. අපි ගැටලු ටිකක් විසඳලා මේ අභ්‍යාසය ඉවර කරලා තමයි මම මෙතන අභ්‍යාසය ඉවර කරලා තමයි අපි ඊළඟ කොටසට යන්නේ. right දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ගැටලුවක්. ඒ ගැටලුවට අපි යමු. කියවන්න මාත් එක්ක. රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ B ඍජු කෝණයකි. රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ B ඍජු කෝණයකි. ඒ කියන්නේ B අංශක 90යිලු. C සමානයි θ ලෙස දැක්වූ විට C කියන කෝණය θ කියලා ගන්නලු. එහෙනම් ප්‍රශ්න ටිකක් අහනවා. පළවෙනි ප්‍රශ්නය BAC θ ඇසුරින් දක්වන්න. BAC කෝණය θ කෝණය ඇසුරින් දක්වන්න. ඒ කියන්නේ අපිට θ කියලා දීලා තියෙන්නේ C කියන කෝණය. C කෝණය ඇසුරින් අපිට BAC කෝණය ඒ කෝණය දක්වන්නලු. ඊට පස්සේ sin θ සමානයි cos අනුවරණ θ බව පෙන්වන්න සහ sin θ බෙදීම cos θ සමානයි tan θ බව පෙන්වන්න. right. එහෙනම් ඔයාලට ත්‍රිකෝණයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. ත්‍රිකෝණය වෙන්නේ ABC. right. මේක A ඊට පස්සේ මේක B මේ C ආදී ලෙස දීලා තියෙනවා. මේක කියනවා B කෝණේ ඍජු කෝණයක් ලියු. එහෙනම් මේක ඍජු කෝණයක් වෙනවා. ඊට පස්සේ C කෝණේ θ ලු. එහෙනම් මේ කෝණය θ වෙනවා. ඊට පස්සේ රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ B ඍජු කෝණයකි. මේක ඍජු කෝණයක්. එහෙනම් ඍජු කෝණේ ඉස්සරහින් තියෙන පාදය තමයි මොකක් වෙන්නේ? කර්ණය වෙන්නේ. මේ θ කෝණය නම් θ කෝණයට ඉස්සරහින් තියෙන පාදය තමයි සම්මුඛ පාදය වෙන්නේ. එහෙනම් ඉතිරි වෙන පාදය තමයි බද්ධ පාදය වෙන්නේ. right. පැහැදිලි. දැන් මොකක්ද අහන්නේ? පළවෙනි ප්‍රශ්නේ. මේ බලන්න පළවෙනි අහන ප්‍රශ්නේ BAC θ ඇසුරින් දක්වන්න. BAC කෝණය θ ඇසුරින් දක්වන්නලු. θ ඇසුරින් දක්වන්න. හරි. BAC කෝණය θ ඇසුරින් දක්වන්න. දැන් පුතේ මේ බලන්න හොඳට. මේ කෝණය මේ C කෝණය. C කෝණය θ නේ. C කෝණය θ. මේක 90යි. ඔයාලා දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඔක්කොගෙම එකතුව කියලා. මේක කියන්න දෙන්න හිතලා කියන්න පුළුවන්.
ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180ක් වෙනවා. ඒ කියන්නේ පුතේ B කෝණය ධන හරි A කෝණය ධන C කෝණය සමාන වෙනවා අංශක 180කට මේක කවුරුත් දන්නවා. දැන් අපි දන්නවා B කෝණය අංශක 90යි. B කෝණය අංශක 90යි. ධන A කෝණය තමයි හොයන්න තියෙන්නේ. අපි මෙතන A කෝණය වෙනුවට දීලා තියෙන්නේ BAC කෝණය. ප්‍රශ්නයක් නෑ අපි BAC කෝණය කියලා දාගමු. A කෝණය කිව්වත් එකයි BAC කෝණය කිව්වත් එකයි. ඊළඟට C කෝණය කියන්නේ θ කියලා දීලා තියෙනවා. එහෙනම් C කියන්නේ θ. සමානයි අංශක 180යි. එහෙනම් අපිට BAC කෝණය තමයි හොයාගන්න ඕනේ. එහෙනම් BAC මේ පැත්ත ඉතුරු කරලා BAC කෝණය සමානයි මෙතන අංශක 180යි. මේ ධනානුව මේ පැත්තට යද්දි ඍණානුව වෙනවා. ඊළඟට මේ θ එහා පැත්තට යද්දි ඍණ θ වෙනවා. right. එතකොට BAC කෝණය සමානයි 180න් 90ක් වෙනවා. අංශක දැම්මත් එකයි නැතත් එකයි මෙතන අවුලක් නැහැ. අංශක 90 ඍණ θ. එහෙනම් BAC කෝණය එනවා අපිට θ ඇසුරින්. පුතේ θ කියන්නේ C කෝණය. හැබැයි මේ කෝණය අනිවාර්යයෙන්ම ඔයාලට පැහැදිලි එක හිතලා කියන්න පුළුවන් මේක 90යි. මේක 90යි නම් අංශක 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එහෙනම් ඉතිරි කෝණ දෙක අංශක 90 දෙක එකතු අංශක 90ක් වෙන්න ඕනේ. එහෙනම් මේක θ නම් මේක කීයද? 90 ඍණ θ වෙන්න ඕනේ. මේක 30 නම් මේක 60යි. මේක 60 නම් මේක 30යි. මේක 45 නම් මේක 45යි. දෙක එකතුව අංශක 90ක් වෙන්න ඕනේ. පැහැදිලි? right. ඒ තමයි ඒකේ පළවෙනි ප්‍රශ්නය. ලියාගන්න. right. එහෙනම් පුතේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? sin θ සමානයි cos 90 ඍණ θ බව වෙන්නන්න. sin θ සමානයි cos 90 ඍණ θ බව පෙන්වන්න. දැන් අපි අහන්නේ sin θ සමානයි cos 90 ඍණ θ බව පෙන්වන්නලු. දැන් පුතේ ඔයාලා දන්නවා මේ θ ඇසුරින් සම්මුඛ පාදය තමයි මේ. හරි? එතකොට 90 ඍණ θ ඇසුරින් සම්මුඛ පාදය අර θට අදාළ සම්මුඛ පාදයම නෙමෙයි. හොඳින් බලාගන්න. දැන් අපි මේක කර්ණ පාදය, මේක සම්මුඛ පාදය, මේක බද්ධ පාදය කියලා ලිවීමක් අවශ්‍ය නැහැ. මොකද ඒක දැන් මේ විදිහට පුළුවන් කියලා හිතනවා. දැන් බලන්න මම දැන් අපිට ඔප්පු කරන්න දෙන්නේ sin θ සමානයි cos 90 ඍණ θ බව වෙනන්න මේක ඔයාලා දන්නවා. හරි? මේ බලන්න අපි ඉස්සරහම sin θ කියලා කියමු. sin θ. දැන් sin θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ විදීම කාරණය. sin θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ විදීම කාරණය. එහෙනම් මේ θ ගෙන් හිතන්න සම්මුඛ පාදය කියන්නේ ඒකට ඉස්සරහින් තියෙන පාදය. මේක පුතේ වෙනස් වෙන්නේ නැහැ නේ. මේක කර්ණ පාදයනේ. කෝණය වෙනස් වෙන්නේ ඒ ඍජු කෝණී ත්‍රිකෝණයේ බද්ධ පාදයේ හෝ කාරණය. පැහැදිලි? එහෙනම් මේ θ ඉදිරියෙන් තියෙන පාදය තමයි සම්මුඛ පාදය. එහෙනම් AB බෙදීම කර්ණය කියන්නේ AC ම තමයි. හරි? දැන් අපිට ඕනේ cos 90 ඍණ θ. හරි. cos 90 ඍණ θ ගාගේ කොහොමද ලියන්නේ මේ ත්‍රිකෝණය ඇසුරින් ලියන්නේ? දැන් θ ඉස්සරහා ලියුවේ දැන් 90 ඍණ θ කෝණය මේකනේ. මේක 90 මේක θ නම් මේක 90 ඍණ θ කියලා ඉතින් පෙර අපි හොයාගත්තානේ. එහෙනම් මේක 90 ඍණ θ නේ. එහෙනම් 90 ඍණ θට සාපේක්ෂව 90 ඍණ θට සාපේක්ෂව cos අනුපාතය ලියන්න. 90 ඍණ θට සාපේක්ෂව cos අනුපාතය ලියන්න. මොකද්ද cos කියන්නේ? බද්ධ පාදයේ බෙදීම කර්ණයනේ. හරි. දැන් මේ 90 ඍණ θ නම් ඒකට ඉස්සරහින් තියෙන පාදය තමයි ඒකට සාපේක්ෂව මොකද්ද? සම්මුඛ පාදය වෙන්නේ. මේක කර්ණ පාදය, මේකට සාපේක්ෂව මේක තමයි බද්ධ පාදය. එහෙනම් cos 90 ඍණ θ කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මේකේ බද්ධ පාදය වෙන්නේ AB. AB බෙදීම කර්ණය වෙනස් වෙන්නේ නැහැ. කර්ණය වෙන්නේ AC. දැන් ඔයාලට පේනවද? sin θ ලියුවත් වෙන්නේ AB දි බෙදීම AC. cos 90 ඍණ θ ලියුවත් වෙන්නේ AB බෙදීම AC. ඒ කියන්නේ අනුපාත දෙකම සමානයි නේ. AB බෙදීම AC, මෙතන AB බෙදීම AC. එම නිසා අපිට කියන්න පුළුවන් sin θ සමානයි cos 90 ඍණ θ කියලා. පැහැදිලි? sin θ සමානයි cos 90 ඍණ θ කියලා කිව්වේ. right. මේක විශේෂ සම්බන්ධතාවය. හරි. දැන් මොකද ඔයාලට ඔය ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරලා cos ගේ අගය හොයන්න යද්දි ඒක වගු වලින් බලලා හොයද්දි ටිකක් අපහසුයි. ඒ නිසා අපි උදාහරණයක් ලෙස cos 30 අගය හොයන්න කිව්වොත් අපිට හොයන්න පුළුවන්. ඒක නම් මතක තියාගන්න ඕන සම්බන්ධතාවය. cos 30 අගය කිව්වොත් අපිට හොයන්න තියෙන්නේ දැන් cos 30 කියන්නේ sin 90 ඍණ θ කියන සම්බන්ධතාවය ඇසුරින් අපිට cos 30 අගය හොයන්න කිව්වොත් අපිට sin 60 අගය හොයන්න පුළුවන්. හරි. ඒ වගේ ක්‍රමවේද තියෙනවා. හරි ඒක අපි අමතක කරමුකෝ.
ඒක අපි එතනදී කියලා දෙන්න. මේ සම්බන්ධතාවය ඇසුරින් අපිට මේක වැදගත් සම්බන්ධතාවයක් පුතේ. මොකද මේක අර අනුපාත හොයද්දී අපිට විශේෂ ත්‍රිකෝණමිතික සුළු කිරීම කරද්දී මේක අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේක මතක තියාගත්තත් හොඳයි. sin θ සමානයි cos 90 ඍණ θ. හරි පැහැදිලි. එහෙනම් ලියගන්නනේ. right. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය හැටියට අහනවා sin θ බෙදීම cos θ සමානයි tan θ බව පෙන්නන්න. දැන් පුතේ ඔන්න තුන්වෙනි ප්‍රශ්නය. ඒකේ තුන්වෙනි ප්‍රශ්නය එතනින් ඒ ගැටලුව ඉදිරිය වෙනවා. හරි ඊට පස්සේ අපි අලුත් සංකල්පයකට යනවා. මේ බලන්න. මොකක්ද කියන්නේ? sin θ බෙදීම cos θ සමානයි tan θ බව පෙන්නන්න. sin θ බෙදීම cos θ සමානයි tan θ බව පෙන්නන්න. මේක මහ ලොකු දෙයක් නෑ. මෙච්චරයි කරන්න දෙන්නේ. අපි sin අනුපාතය ලියමු. sin θ අපි sin θ ලියන්න sin θ නැවත ලියන්න ඕන sin θ කියන්නේ සම්මුඛ පාදය. එතකොට θ ට සම්මුඛ පාදය AB. හරි AB බෙදීම AC වෙනවනේ. පැහැදිලිනේ? මොකද සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. එතකොට මේ θ ට සාපේක්ෂව දැන් මේ ඉස්සරහා තමයි ගත්තේ මේකට සාපේක්ෂව. එතකොට θ ට සාපේක්ෂව සම්මුඛ පාදය AB. ඒක තමයි මම AB කියලා ලිව්වේ. AC කියලා ලිව්වේ කර්ණය. ඒක වෙනස් වෙන්නේ නැහැ. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. දැන් θ ඇසුරින් ගද්දී මේ θ ඇසුරින් මේක තමයි සම්මුඛ පාදය. ඒක තමයි මම මෙතන AB කියලා ලිව්වේ. කර්ණය වෙනස් වෙන්නේ නැති නිසා තමයි මේක ලිව්වේ. දැන් θ ඇසුරින් බලද්දී මේක තමයි බද්ධ පාදය වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේක ඇසුරින් බලද්දී මේක බද්ධ පාදය, θ ඇසුරින් බලද්දී මේක බද්ධ පාදය. එහෙනම් sin θ ගේ අගය AB බෙදීම AC. cos θ ගේ අගය මොකක්ද? BC බෙදීම AC. එහෙනම් දැන් මොකක්ද අහන්න ඔයාලගෙන් හොඳට තේරුම් ගන්න sin θ සමානයි AB බෙදීම AC. cos θ සමානයි BC බෙදීම AC. එහෙනම් පුතේ දැන් අපිට තියෙන්නේ ඔප්පු කරන්න තියෙන දේ ඔප්පු කිරීම සඳහා මෙන්න මේ වගේ දෙයක් කරන්න. sin θ බෙදීම cos θ සමානයි tan θ නේ. අපි tan θ ලියාගමුකෝ. හරි tan θ ලියමු. tan θ සමානයි tan කියන්නේ මොකක්ද? සක වක සබ. ඒ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. tan θ සම්මුඛ පාදය AB බෙදීම බද්ධ පාදය BC නේ එන්න ඕනේ. දැන් අපි ඔප්පු කරන්න අපි ලියාගත්ත sin θ cos θ tan θ. දැන් අපි ඔප්පු කරන්න ඕනේ sin θ බෙදීම cos θ සමානයි tan θ කියලා. අපි බලමු. දැන් tan θ කියන්නේ AB බෙදීම BC කියලා දාන්නවා. AB බෙදීම BC. cos θ කියන්නේ BC බෙදීම AC කියලා දාන්නවා. sin θ කියන්නේ AB බෙදීම AC කියලා දාන්නවා. දැන් අපි ඔප්පු කරන්න ඕනේ sin θ cos θ ගෙන් බෙදුවොත් tan θ එනවා කියලා. අපිට මේක මාරු කරලා tan θ ගේ අගය ඕක විදිහට හෙව්වත් මේ පැත්ත හෙව්වත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි sin θ බෙදීම cos θ. හරි අපි හොයමු වෙන එකපාරට. sin θ බෙදීම cos θ සමානයි. පාද ඇසුරින් කියන්නේ sin θ කියන්නේ AB බෙදීම AC. sin θ බෙදනවා cos θ ගෙන්. cos θ කියන්නේ BC බෙදීම AC. භාග සුළු කිරීම දන්නවනේ. එහෙනම් sin θ බෙදීම cos θ සමානයි මේක භාගයක් මේකත් භාගයක්. එහෙනම් ඔයාලා දන්නවා භාග සුළු කිරීම භාග බෙදීමක් ලෙස තියෙද්දි ಗುಣ කිරීමක් ලෙස තියෙන්න පුළුවන්. යට එකේ හරයයි 9යි මොනවා වෙනවද? මාරු වෙනවා. එහෙනම් උඩ AB බෙදීම AC වැඩි කිරීමක් ලෙස මේක ලියන්න පුළුවන් පුතේ. වැඩි කිරීමක් ලෙස ලියන්න පුළුවන්. හැබැයි එහෙම ලියද්දී මෙතන BC බෙදීම AC කියලා ලියන්න බෑ. ඒකේ හරයයි 9යි මාරු වෙනවා. මේක AC බෙදීම BC කියලා ලියන්න වෙනවා. ඒතර AC ට AC කැපෙනවා. එතකොට sin θ බෙදීම cos θ කියන්නේ AC ට AC කැපිච්ච නිසා AB බෙදීම BC කියලා එනවා. පුතේ AB බෙදීම BC කියන්නේ ඔයාලට පැහැදිලිව පේනවා මොකද්ද? tan θ. එහෙනම් හරිම පැහැදිලි. මේක සමානයි මොකේද? tan θ ට. ඒ කියන්නේ sin θ බෙදීම cos θ සමානයි මොකද්ද? tan θ. මේකත් වැදගත් සම්බන්ධතාවයක් මතක තියාගන්න. tan θ සමානයි මොකද්ද? sin θ බෙදීම cos θ. හරි? වැදගත් සම්බන්ධතාවයක්. right. ඉතාම වැදගත්. right පුතේ. එහෙනම් අපි ඊළඟ තියරි එකට මේක තමයි අද දවසේ ටාගට් තියරි එක. මම ඔයාලට කියලා දෙන්න යන්නේ අංශක 30, අංශක 45 සහ අංශක 60 වල ත්‍රිකෝණමිතික අනුපාත සෙවීම. ඒ කියන්නේ දැන් අංශක 30 ත්‍රිකෝණමිතික අනුපාත
අංශක 60 ත්‍රිකෝණමිතික අනුපාත සහ අංශක 45 ත්‍රිකෝණමිතික අනුපාත අපි කොහොමද ඔප්පු කරලා හොයාගන්නේ? ඒ කියන්නේ අපි කොහොමද මේක කටපාඩම් කරන්නේ නැතුව අපි යම්කිසි ගණිත කර්මයක් ඇසුරින් හොයාගන්නේ කියලා සාකච්ඡා කරන්න යන්නේ. රයිට්. පැහැදිලි. එහෙනම් අපි මෙහෙම දෙයක් කරනවා පුතේ මේක කරද්දී. රයිට්. හොඳට මතක තියාගන්න. අංශක 30 අංශක 45 සහ අංශක 60 ත්‍රිකෝණමිතික අනුපාත ඔයාලා මතක තියාගන්න ඕනේ. හැබැයි මේක කෙලින්ම මේක ඔප්පු කර කර ඉන්න බෑ. විභාගයට අග්ගලා දාන්න පුළුවන්. නමුත් ඔප්පු කරන්න කිව්වොත් ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට මම කරන්නේ මෙහෙම දෙයක්. රයිට්. මේ බලන්න හොඳට. ඊටම වැදගත් චූටි තියෙන එක. මම ගන්නවා පුතේ සමපාද ත්‍රිකෝණයක්. මොන ත්‍රිකෝණයක්ද? සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනේම දිග සමානයි. සමපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනේම දිග සමානයි. එතකොට පාද තුනේම දිග සමාන නම් මම එකක් ගන්නම් ABC කියලා. මේක A, මේක B, මේක C කියලා ගන්නවා. හරි සමපාද ත්‍රිකෝණයක් ගන්නවා. දැන් මේ සමපාද ත්‍රිකෝණයක් කියන එකේ තේරුම වෙන්නේ පාද තුනම සමානයි. පාද තුනම සමාන නම් කොන තුනක් සමානයි. අභ්‍යන්තර කොන තුනක් සමානයි. ඒ කියන්නේ මේක 60ක් වෙන්න ඕන. හරි මේකත් 60ක් වෙන්න ඕන. කොන තුනම සමාන වෙන්න ඕන. මේක 60ක් වෙන්න ඕන. මේක සමපාද ත්‍රිකෝණයක් නම් මම මේ පාද තුනම සමානයි කියලා අඟවන්නම්. හරි පාද තුනම සමානයි කියලා අඟවන්නවා. රයිට් පැහැදිලි? පාද තුනම සමානයි. රයිට් ABC කියන ත්‍රිකෝණයක් ගන්නවා. මම හිතනවා මේක සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් නම් අපි දන්නවා අභ්‍යන්තර කෝණත් සමානයි. අභ්‍යන්තර කෝණ සමාන වෙන්න ඕනේ. අභ්‍යන්තර කෝණ 180 නම් 183 න් බෙදුවහම අනිවාර්යෙන් මේකක් 60ක් වෙන්න ඕනේ. 60 වරක් 3 තමයි අංශක 180 වෙන්නේ. මම හිතනවා මේ එක පාදයක දිග 2a කියලා. එහෙනම් මේ පාදයක් කීයද? 2a. මේ පාදයක් කීයද? 2a. හරි? ඔය තමයි අපි උපකල්පනය කරන ත්‍රිකෝණය මේ ඇසුරින් මේවා අපි දන්න දේවල්නේ. සමපාද ත්‍රිකෝණයක් තියෙනවා. ඒක එක පාදයක දිග 2a නම් ඉතිරි පාද දෙකමත් 2a. සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අනිවාර්යෙන් එකක් අංශක 60ක් වෙන්න ඕනේ. මොකද ඒකේ අභ්‍යන්තර කෝණ තුනම සමාන වෙන බැරි. ඊළඟට මම කරන්නේ මොකද්ද? මේ A ශීර්ෂයේ ඉඳන් අපිට මේක උනත් පුළුවන්. A ශීර්ෂයේ ඉඳන් ලම්බකයක් ගහනවා. A ශීර්ෂයේ ඉඳන් ලම්බකයක් ගහනවා මේකට. මොන පාදයකද? A ශීර්ෂයේ සිට BC ඡේදනය වන පරිදි මම ලම්බකයක් ගහනවා. හරි? මේව ලම්බකයක් ගැහුවොත් පුතේ ලම්බකයක් කියන එක ඔයා දන්නවා මේක අංශක 90ක් වන පරිදි ගහනවා. ඒතර සමපාද ත්‍රිකෝණයක ලක්ෂණයක් තියෙනවා. එක ශීර්ෂයක ඉඳන් අනිත් ඒකට සම්මුඛ පාදයට මේ A ශීර්ෂයට සම්මුඛ පාදයේ BC නේ. C ශීර්ෂයට සම්මුඛ පාදයේ AB නේ. B ශීර්ෂයට සම්මුඛ පාදයේ AC නේ. සම්මුඛයි කියන්නේ ඉස්සරහින් තියෙන පාදය. යම් සමපාද ත්‍රිකෝණයක යම් කිසි ශීර්ෂයක ඉඳන් ඒකට සම්මුඛ පාදයට ලම්බකයක් ගැහුවොත් අනිවාර්යෙන්ම මේ පාදය ඒ කියන්නේ මේ සම්මුඛ පාදය සමච්ඡේදනය කරනවා. මොනවා කරනවද? සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ හරියට දෙකට බෙදනවා. හරි? මෙන්න මේක මතක තියාගන්නකො. යම් කිසි ශීර්ෂයක ඉඳන් ඒකේ සම්මුඛ පාදයට සමපාද ත්‍රිකෝණයක යම් කිසි ශීර්ෂයක ඉඳන් ඒකේ සම්මුඛ පාදයට ලම්බකයක් ගැහුවොත් ඒ පාදය සමච්ඡේදනය කරනවා දෙකට බෙදනවා. එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. සමපාද ත්‍රිකෝණයක යම් කිසි ශීර්ෂයක ඉඳන් ඒකේ සම්මුඛ පාදයට හරියටම දෙකට බෙදන ලෙස අපි ඉරක් ගැහුවොත් රේඛාවක් ඇන්දොත් ඒක අංශක 90කුත් වෙනවා. හරි? ඒක ඔප්පු කරපු දෙයක් මෙතනදී ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. මේක අරගෙන තමයි මම ත්‍රිකෝණමිතිය මේ ජ්‍යාමිතියත් එක්ක ත්‍රිකෝණමිතිය සම්බන්ධ වෙන නිසා මේ සංකල්ප ටික අරගෙන තමයි මම මේක කියලා දෙන්න යන්නේ. එතන පුතේ ඒ වගේම මේ කෝණය තියෙනවනේ. මේ කෝණය 60යිනේ. මේ කෝණයත් මොකද වෙන්නේ? දෙකට බෙදෙනවා. එහෙනම් මේක අංශක 30යි මේක අංශක කීයද? 30ක් වෙනවා. හරි? පැහැදිලි? ඔක තමයි තියරි එක. එතන මේක ඇසුරින් අපි හොයන්න යන්නේ අංශක 30 45 60 අනුපාත ටික. right. දැන් අපි කොහොමද මේ වැඩේ කරන්නේ? හරි? දැන් එතකොට මේ පාදේ 2a නම් මේක කීයක් වෙනවද? a වෙන්න ඕනේ මේක a වෙන්න ඕනේ. මොකද ඒක දෙකට හරියට බෙදෙනවා කියලා කිව්වනේ. හරි. දැන් අපිට 30 මෙතන තියෙනවා. මෙතන 60 තියෙනවා. මෙතන 60 තියෙනවා. මෙතන 30 තියෙනවා. හරි? දැන් අපිට මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් හොයාගන්න වෙනවා. එක ඍජුකෝණී ත්‍රිකෝණයක් හො. මොකද 60 තියෙන නිසා sin 60යි cos 60යි මෙතනින් හොයාගන්න පුළුවන්. 30 තියෙන නිසා sin 30යි cos 30යි හොයාගන්න පුළුවන්. tan හොයාගන්නත් පුළුවන්. නමුත් අපිට මොකද්ද? සම්මුඛ පාදය
බද්ධ පාදයේ කර්ණ පාදයේ කියන පාද තුනම ඕන වෙනවනේ ත්‍රිකෝණමිතික අනුපාත තුනම හොයන්නේ. එතකොට අපි මේකේ දිග දන්නවා 2යි. මේකේ දිගක් දන්නවා. නමුත් මේකේ දිග දන්නේ නැහැ. මේකේ දිග දන්නේ නැහැ. මේක තංශක 90යි. නේද? මේ දිග දන්නේ නැහැ. අපි මේ දිග හොයන්න මම මොකද කරන්නේ? මේ ලක්ෂය මේ ඡේදනය වෙච්ච ලක්ෂය ABC මම මේක D කියලා නම් කරගන්න පොඩ්ඩකට. මේක D කියලා නම් කරගන්නවා. මම ABD ත්‍රිකෝණයට මොකද්ද? පයිතගරස් ප්‍රමේය යොදනවා. මොන ප්‍රමේයද? පයිතගරස් ප්‍රමේය යොදනවා. right. මේ ත්‍රිකෝණයට මෙන්න මේ ත්‍රිකෝණයට මම පයිතගරස් ප්‍රමේය යොදනවා. හරි. පයිතගරස් කියන්නේ මොකද්ද? කර්ණයේ වර්ගය සමානයි ඉදිරි පාද දෙකේ වර්ගවල එකතුවට. හරි. ඍජු කෝණය දැන් මේ ත්‍රිකෝණය අමතක කරන්න. මේක ඉස්සරහින් තියෙන පාදය තමයි මේක. එහෙනම් කර්ණය ඒක වෙන්න ඕනේ. කර්ණය. එහෙනම් BA වර්ගය සමානයි ඉදිරි පාද දෙකේ වර්ගවල එකතුව. මොකද්ද? BD වර්ගය ධන ඉදිරි පාදය මොකද්ද? DA වර්ගය. DA වර්ගය. හරි. BA වර්ගය දන්නවා. BA වර්ගය. BA කියන්නේ 2A නේ. එහෙනම් 2A ගේ වර්ගය සම්පූර්ණ වර්ගය කියලා ලියන්න ඕනේ. සමානයි BD වර්ගය. BD වර්ගය. BD කියන්නේ A නේ. එහෙනම් A වර්ගය ධන මොකද්ද? DA වර්ගය. ඒක අපි DA කියලාම තියෙනවා. එහෙනම් 2A ගේ වර්ගය. මේක දර්ශක. හරි? දර්ශක. මේක මේ දර්ශකය දෙක කියන දර්ශකය දෙකටත් අයිති ඒකටත් අයිති. එහෙනම් මොකද වෙන්නේ? දෙකේ වර්ගය වැඩි කිරීම ඒ වර්ගය සමානයි මෙතන ඒ වර්ගය ධන da වර්ගය. දෙකේ වර්ගය 4යි 4යි ඒ වර්ගය සමානයි a වර්ගය ධන da වර්ගය. ඊට පස්සේ මම මේ da වර්ගය මෙහෙට ගන්න da වර්ගය කොහොමද තියෙන්නේ? a වර්ගය මෙහෙට ගන්න. එහෙනම් 4යි ඒ වර්ගය ඍණ ඒ වර්ගය සමානයි da වර්ගය. මෙතන 4i වර්ගය මෙතන a වර්ගය කියන්නේ මෙතන 1i වර්ගයනේ. එතන 4i වර්ගයෙන් 1i වර්ගය අරුණාම 3i a වර්ගය සමානයි da වර්ගය. හරි? මම පොඩ්ඩක් මේකේ පැති මාරු කරලා ලියා ගන්නම්. da වර්ගය සමානයි 3i a ගේ වර්ගය. එතකොට දැන් අපිට da හොයාගන්න ඕනේ. හරි? da සමානයි පුතේ මේකේ වර්ගය අයින් කරන්න පුළුවන් අනිත් පැත්තේ වර්ගමූලය ගන්න ඕනේ. 3i a ගේ වර්ගයේ වර්ගමූලය 3a වර්ගයේ වර්ගමූලය කියන්නේ මේ වර්ගමූලය දෙකට කඩලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වර්ගමූල 3 වැඩි කිරීම වර්ගමූල a වර්ගය. හරි? දැන් එතකොට da සමානයි වර්ගමූල 3 කොහොමද තියමු? වැඩි කිරීම a වර්ගයේ වර්ගමූලය කියන්නේ a. a වර්ගයේ වර්ගමූලය කියන්නේ වර්ගයක වර්ගමූලය කියන්නේ a. මෙතන. එහෙනම් පැහැදිලිවම පේනවා ඔයාලට da සමානයි. එහෙනම් මෙතනින් මම මෙතන ලියන්නම් da සමානයි මොකද්ද? වර්ගමූල 3i a කියලා. වර්ගමූල 3i a. එහෙනම් මෙන්න මේ පාදය හොයාගත්තා. වර්ගමූල 3i a. right. ඔන්න ඔතෙන්ට වෙනකන් ඔය ඉස්සරහම හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට අර අනුපාත ටික හොයන්න පුළුවන්. අර අනුපාත ටික හොයන්න පුළුවන්. right. පැහැදිලි? පයිතගොරස් ප්‍රමේය දාලා පොඩි සුළු කිරීමක් කරලා මම අනිත් පාදය හොයාගත්ත මේ සුළු කිරීම ගැටලුවක් නම් අපි ඒවා ඒ බීජගණිතයේ සුළු කිරීම ඇසුරෙන් මම ඔයාලට කියලා දෙන්නම්. right? ලියා ගන්න. දැන් එනම් පුතේ අපි හොයන්න යන්නේ sin 30 cos 30 tan 30 sin 45 cos 45 tan 45 වගේ අගයන්. අපි ඉස්සරහම 30 කෝණවල අගයන් ටික හොයමු. 30 කෝණවල අගයන් ටික. හරි. sin 30 අගය කීයද? sin 30 sin 30 කෝණයක් හොයාගමු. අපි මේ දැන් මේ ත්‍රිකෝණය ගත්තත් මේ ත්‍රිකෝණය ගත්තත් ප්‍රශ්නයක් නැහැ. අපි ABD ත්‍රිකෝණයම හිතමුකෝ. ABD ත්‍රිකෝණය ඇසුරින් කියලා හිතන්නකෝ. ඒතර ABD ත්‍රිකෝණය ඇසුරින් මම මේක චුට්ටක් මකනවා දැන් අපේ හැදිලි නිසා ඔයාලට. මේක ඇසුරින් අපි මේක හොයන්න යන්නේ. හොඳට බලන්න. කල්පනා කරන්න. දැන් 30 මේකෙන් හිතන්න. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. 30ට සම්මුඛ පාදයේ a. එහෙනම් a බෙදීම හරිද? සම්මුඛ පාදයේ කර්ණය 2යි a. එහෙනම් 2යි a. ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයේ හැමතිස්සෙම කර්ණය වෙනවා. එහෙනම් කියන්න බලන්න a බෙදීම 2යි a. ඒට a කැපෙනවා. ඒ කියන්නේ sin 30 කියන්නේ කොච්චරක්ද? භාගයක් කියලා එනවා.
sin 30 කියන්නේ කොච්චරක්ද? භාගයක් කියලා එනවා. sin 30 භාගයක්. හරි. දැන් ඔයනවා cos 30. cos 30. cos 30 කියන්නේ බද්ධපාදයේ බෙදීම කාරණය. බද්ධපාදයේ බෙදීම කාරණය 30. හරි. මේක කාරණය ඒක වෙනස් වෙන්නේ නැහැ. බද්ධපාදයේ මේක සම්මුඛ පාදයේ වෙනවා. බද්ධපාදයේ මෙතන. බද්ධපාදය මුල 3යි a. මුල 3යි a. බෙදීම කාරණය 2යි a. කාරණය 2යි a. එහෙනම් පුතේ a ට කැපුණොත් cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි කියලා එනවා. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි කියලා එනවා. දැන් ඔයාලට තියෙන්නේ tan 30 අගය. tan 30 අගය. tan 30. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන්නේ sin. බද්ධ පාදයේ බෙදීම කර්ණය කියන්නේ cos. එහෙනම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන්නේ tan. එහෙනම් මේක සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. පුතේ මේකේ බද්ධ පාදය වෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණී ඉස්සරහින් තියෙන පාදේ කර්ණය වෙනවා. ඒකට ඉස්සරහින් තියෙන පාදය කෝණයට ඉස්සරහින් තියෙන පාදේ සම්මුඛ පාදය වෙනවා. ඉදිරි පාදය මූල 3යි a. තමයි බද්ධ පාදය. එහෙනම් ඒට a කැපෙනවා. ඒතර එක බෙදීම මූල 3යි. එක බෙදීම මූල 3ක් වෙනවා tan 30 අගය. එක බෙදීම මූල 3ක් වෙනවා tan 30 අගය. පැහැදිලි? ලියාගන්න. right. right එහෙනම් ඊළඟට අපි හොයමු 30 හරි 60 යගෙන 60 අංශක 60. එතකොට අංශක 60 යගෙන අපි හොයන්න යන්නේ අංශක 60 ත්‍රිකෝණමිතිය අනුපාත. අපි ඒකටත් පාවිච්චි කරනවා ABD ත්‍රිකෝණයම. ABD ත්‍රිකෝණයම පාවිච්චි කරනවා. ABD ත්‍රිකෝණය පාවිච්චි කළා තමයි අපි හොයන්නේ. හරි. එහෙනම් ලියමු sin 60. sin 60. sin 60 දැන් 60 මෙතන. හරි. sin කියන්නේ මොකද්ද? සම්මුඛ පාදය බෙදීම කර්ණය. සම්මුඛ පාදය බෙදීම කර්ණය. මේක සම්මුඛ පාදය වෙනවා. දැන් 60 නම් මේක සම්මුඛ පාදය ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදේ කර්ණය. මේක තමයි බද්ධ පාදය වෙන්නේ. සම්මුඛ පාදය බෙදීම කර්ණය. එහෙනම් මේකට ඉස්සරහින් තියෙන පාදේ සම්මුඛ පාදය මුල 3යි a. බෙදීම කර්ණය 2යි වෙනස් වෙන්නේ නැහැ. ඒට ඒ කැපෙනවා. එහෙනම් sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. මූල 3 බෙදීම 2යි. මූල 3 බෙදීම 2යි. right. ඊට පස්සේ cos 60. cos 60. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මේකෙන් හිතන්න. මේක සම්මුඛ පාදේ, මේක කර්ණය, මේක බද්ධ පාදය. බද්ධ පාදයේ a බෙදීම කර්ණය වෙනස් වෙන්නේ නැහැ 2යි a. ඊට යනවා උත්තරේ එක බෙදීම 2යි. cos 60 භාගයයි. එහෙම මතක තියාගන්න cos 60 භාගයයි. cos 60 භාගයයි. එක බෙදීම 2යි. එහෙනම් tan 60. tan 60. පුතේ tan 60. tan කියන්නේ මොකක්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒකේ කර්ණය නැහැ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරි. 60ට ඉස්සරහින් තියෙන පාදයේ සම්මුඛ පාදය මුල 3යි a බෙදීම බද්ධ පාදය a. බද්ධ පාදය a. එහෙනම් මෙතන a. හරි. ඒට යනවා උත්තරේ මූල 3යි. එහෙනම් ඔන්න tan 60 අගයත් හෙව්වා. එතකොට sin 60, cos 60, tan 60. ඉස්සරහා අපි 30 අගයන් ටික හෙව්වා. sin 30 කීයද? cos 30 කීයද? tan 30 කීයද? දැන් අපි ඔප්පු කරා sin 60 කීයද? cos 60 කීයද? tan 60 කීයද? මේවා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. දන්නේම නැත්නම් ඔප්පු කරගන්නත් පුළුවන් වෙන්න ඕන. පැහැදිලි? right. මේක ලියාගන්න. ටගලියගන්න. දැන් අපි සාකච්ඡා කරන්නේ නැහැ. දැන් අපි මේ වෙද්දී 30 ත්‍රිකෝණමිතික අනුපාත දන්නවා. sin 30 කීයද? cos 30 කීයද? tan 30 කීයද? 60 ත්‍රිකෝණමිතික අගයනුත් දන්නවා. sin 60 කීයද? cos 60 කීයද? tan 60 කීයද? දැන් අපි ඉගෙන ගන්න යන්නේ 45. දැන් 45 ගන්න අපි ඉස්සරහා ගත්ත ත්‍රිකෝණය ගන්න බෑ. මොකද ඒකේ 30 60 90 කියන කෝණේ තිබ්බේ. දැන් 45 කෝණයක් අපි හදාගන්න බෑ. ඒකට මම මෙහෙම දෙයක් කරනවා. දැන් මේ බලන්න. මම ගන්නවා මෙන්න මේ විදිහට සම ද්විපාද ත්‍රිකෝණයක්. සම ද්විපාද ත්‍රිකෝණයක්. හරි? මෙන්න මේ විදිහට සම ද්විපාද ත්‍රිකෝණ ඍජුකෝණී ත්‍රිකෝණයක්මයි සම ද්විපාද ත්‍රිකෝණයක්. මම හිතනවා මේ පාදයේ සමානයි කියලා. එහෙනම් මේක ගන්නම් A, මේක B, මේක C. පැහැදිලි?
එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ මම හිතනවා මේක x කියලා. මේක පාදයක් x කියලා. එහෙනම් මේ පාදයක් කීයද? x. මොකද සමද්විපාදනේ. අපි මේක දන්නේ නැහැ. මේක දන්නේ නැහැ. මේ පාද දෙකට අසමානයි. ඒකයි මම මේ කියන්නේ දෙකක් ගැහුවේ මේක එකක් ගහන මේක එකක් ගැහුවේ මේ පාද දෙක සමානයි කියන්නේ. හැබැයි ඔයාලා දන්නවා තව නීතියක්. සමද්විපාද ත්‍රිකෝණයක් නම් මේක අංශක 90යි නම් හරි මේක අංශක 90යි නම් මේ කෝණය කීයක් වෙන්න ඕනේද? මේක සමද්විපාද ත්‍රිකෝණයනේ. එතකොට සමද්විපාද ත්‍රිකෝණයක් නම් මේක ඍජු කෝණය නම් මේ දෙක කීයක් වෙන්න ඕනද? දෙකම මේක 90යි නම් මේ දෙකම 90ක් වෙන්න ඕනේ. හැබැයි මේක සමද්විපාද ත්‍රිකෝණයක් නිසා මේ කෝණ දෙක මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. මේ පාද දෙක අසමාන නම් තමයි මේ කෝණ දෙක අසමාන වෙන්නේ. මේ පාද දෙක සමාන නම් මෙයත් කීයක් වෙන්න ඕනද? අංශක 45ක් වෙන්න ඕනේ. මෙයත් අංශක 45ක් වෙන්න ඕනේ. ජ්‍යාමිතියට අයිති පොඩි තියෙන්නේ. right? මෙතන තියෙන සරලවම මෙච්චරයි. මම ABC කියලා ත්‍රිකෝණයක් ගත්තා. ඒක ඍජුකෝණී ත්‍රිකෝණයක්. එතකොට ඍජුකෝණී ත්‍රිකෝණේ මේක විශේෂ ත්‍රිකෝණයක්. ඍජුකෝණී වගේම මේක සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාදයි කියන්නේ මම මෙන්න මේක x කියලා ගත්තොත් මේකත් x. මම ගත්තේ AB ට BC සමානයි කියලා. AB ට BC සමානයි නම් මේක x නම් මේකත් x. එහෙනම් ඔයාලා දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේම එකතු අංශක 180ක් වෙන්න ඕනේ. එහෙනම් මේක 90යි නම් මේ ත්‍රිකෝණය මේ කෝණයයි මේ කෝණය කියන්නේ A කෝණයයි C කෝණයයි ගත්තොත් ඒ දෙකේ එකතු 90ක් වෙන්න ඕනේ. හැබැයි මේක සමද්විපාද ත්‍රිකෝණයක් නිසා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමාන වේ. ඒක ප්‍රමේයක්. මොකද්ද ප්‍රමේය? සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමාන වේ. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක ඒ පාද දෙකට සම්මුඛ කෝණ දෙක වෙන්නේ මේක. සම්මුඛ කෝණ දෙක. ඒ කියන්නේ මේකට සම්මුඛ මේක, මේකට සම්මුඛ මේකනේ. මේකට සම්මුඛ මේක, මේකට සම්මුඛ මේකනේ. සම්මුඛ කෝණ දෙක සමාන වේ. එහෙම නැත්නම් ඔගේ විලෝමයක් තියෙනවා. යම්කිසි ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් මෙම සමාන කෝණ දෙකට සම්මුඛ පාද දෙක සමාන වේ. හරි? පාද දෙක සමාන නම් සම්මුඛ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. කෝණ දෙක සමාන නම් සම්මුඛ පාද දෙක සමාන වෙන්න ඕනේ. ඒක ප්‍රමේයක්. right. ඒක මෙතෙන්ට අවශ්‍ය වෙනවා චුට්ටකට. ඒතර මේක 45යි මේක 45යි. අපි මේක හොයාගමු. මේ පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් අපි මේකට පයිතගරස් දාමු. එහෙනම් කර්ණයේ වර්ගය. කර්ණය කියන්නේ AC. එහෙනම් AC වර්ගය සමානයි ඉදිරි පාද දෙකේ වර්ග වල එකතුව AB වර්ගය ධන මොකද්ද? BC වර්ගය. එතකොට AC වර්ගය සමානයි AB වෙන්නේ x වර්ගය BC වෙන්නේ x වර්ගය. එතකොට AC වර්ගය සමානයි x වර්ගය ධන x වර්ගය. එතකොට x වර්ගය ධන x වර්ගය කියන්නේ 2x වර්ගය. එහෙනම් AC කියන්නේ AC සමානයි වර්ගමූල 2x වර්ගය. එතකොට AC සමානයි වර්ගමූල 2 වැඩි කිරීම වර්ගමූල x වර්ගය. එතකොට AC සමානයි වර්ගමූල 2x වර්ගමූලයයි තියෙන්නේ දෙකට විතරයි. right. දැන් වැඩේ හරි. දැන් අපි තේරුම් ගත්තා මේක වර්ගමූල 2යි x කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? දැන් ලියමු tan අපි ලියමු ඉස්සරහම sin 45 මේක ඇසුරින් අපි sin 45 ලියනවා. හරි. එක කෝණයක් ගන්න මේකෙන් කෝක ගත්තත් කවන්නේ නැහැ. සම්මුඛ පාදය sin කියන්නේ සම්මුඛ පාදයේ පිළිම කරන්නේ. සම්මුඛ පාදයේ x කර්ණය වෙනස් වෙන්නේ නැහැ. මූල 2යි x. එන x කැපෙනවා. එහෙනම් sin 45 කියන්නේ එක බෙදීම මූල 2යි. ඊළඟට cos 45 මේකෙම ලියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මේකට ඇසුරින් මේක බද්ධ පාදය වෙනවනේ. බද්ධ පාදයේ x බෙදීම කර්ණය. කර්ණය කියන්නේ ඍජුකෝණී ස්ටයින් කියන පාදය. මූල 2යි x. x කැපෙනවා. එහෙනම් මෙතන අගයත් එක බෙදීම මූල 2යි. බලන්න sin 45 cos 45 අගය සමානයි. දෙකම එක බෙදීම මූල 2ක් වෙනවා. එක බෙදීම මූල 2ක් වෙනවා. දැන් අපිට හොයන්න තියෙන්නේ අවසාන එක. ඒ කියන්නේ tan 45. පුතේ tan 45 කියන්නේ මොකද? tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය x. බද්ධ පාදයක් x. මේ කොටෙන් හිතන්න. x බෙදීම x කියන්නේ 1යි. x ගියාම x බෙදීම x කියන්නේ 1යි. එහෙනම් sin 45 එක බෙදීම මූල 2යි. cos 45 එක බෙදීම මූල 2යි. tan 45 එකක් වෙනවා.
එහෙනම් මේ වෙද්දී අපි ඔප්පු කරලා ඉවරයි sin 45 කීයද cos 45 කීයද tan 45 කීයද කියලා. පැහැදිලි? right. මේකත් note down කරගන්න. right. එහෙනම් පුතේ ඔන්න අවසාන සාරාංශය අද දවසේ වැඩ අවසන් වෙන්න යන්නේ. මේ සාරාංශය අතිශයින්ම වැදගත්. දැන් ඔයාලට බෝඩ් එකේ පේනවා මේ ත්‍රිකෝණමිතික අනුපාත ටික. බලන්න හොඳට මේ ත්‍රිකෝණමිතික අනුපාත ටික. බලන්න. හොඳට බලන්න. right. පේනවා. කීයද බලන්න තියෙන්නේ? sin 30 කීයද? භාගයයි. sin 30 භාගයයි. sin 45 කීයද? ඒකට මූල 2යි. sin 60 කීයද? මූල 3 බෙදීම 2යි. cos 30 කීයද? මූල 3 බෙදීම 2යි. cos 45 කීයද? ඒකට මූල 2යි. cos 60 කීයද? 1 බෙදීම 2යි. right. tan 30 කීයද? 1 බෙදීම මූල 3යි. tan 30 1 බෙදීම මූල 3යි. tan 45 කීයද? 1යි. tan 60 කීයද? අපි tan 60 මෙහෙවුවද? මූල 3යි. හොයන්න ඇති නේද? tan 60 හෙව්වා. tan 60 මූල 3යි. right. මෙන්න තියෙනවා ඔයාලගේ වගුව. මේක හොඳින් පාඩම් කරගන්න. sin 30 භාගයයි sin 45 1 බෙදීම මූල 2යි. sin 60 මූල 3 බෙදීම 2යි. cos 30 මූල 3 බෙදීම 2යි. cos 45 1 යට මූල 2යි. ඊට පස්සේ cos 60 1 යට 2යි භාගයයි. tan 30 1 බෙදීම මූල 3යි. tan 45 1යි. tan 60 වෙනවා මූල 3ක්. එක බැරි වෙලාවකට අමතක වුණොත් ඔප්පු කරලා හරි ගන්නවා. හැබැයි මේ වගුව අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න. දන්නේම නැත්නම් අපිට ඔප්පු කරලා ගැනීමේ හැකියාවකුත් දැන් මේ වෙද්දි තියෙනවා. ඕක තමයි අපි ඉගෙන ගත්තේ. right. එහෙනම් අද අපේ දවසේ වැඩ ඉවරයි. අපි ලබන සතියේ ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවා. මේකේ ගැටලුත් එක්ක මේ ගැටලු වලින් පස්සේ ගැටලු ටිකක් හදලා ඊට පස්සේ ආරෝහණ අවරෝහණ වල කතා කරලා ඊට පස්සේ ත්‍රිකෝණමිතික වගු භාවිතා කරන හැටි සාකච්ඡා කරන්න තියෙනවා. ඒත් එක්කම අපි සරල රේඛාව කියන පාඩම අපි ආරම්භ කරනවා ඉදිරියේදී. සරල රේඛාව මේකට සමගාමීව. මොකද සරල රේඛාව උගන්වන්න අපිට ත්‍රිකෝණමිතිය අවශ්‍යයි. ඒ නිසා තමයි ත්‍රිකෝණමිතිය යන අතරතුරේදී අපි ඒකත් අමතක නොවන ලෙස කරගෙන යන සරල රේඛාව ආරම්භ කරන්නේ. right. එහෙනම් ඔයාලට ජය අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මිතුරන් අතර මේක දැනුවත් කිරීම ඔබගේ යුතුයකමක් වෙනවා. right. එහෙනම් ජය ජය.